සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හෝති කෝසෝ භික්ඛවේ සමයෝ යං සිනේරු පබ්බත රාජා උඩ්ඩයිහති විනස්සති න භවති නත්වේ වාහං භික්ඛවේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් පින්වත් වූ ඔබ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන සිව්සස් දහම් අවබෝධයේ පිණිසත් යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타ම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාව සඳහා අප ආශ්‍රය කරගනු ලබන්නේ ගද්දුල බද්ද සූත්‍ර දේශනාවයි. සුනකේ දන්වැලකින් හෝ රැහන් පටකින් බැඳලා තිබෙනකොට ඒ සුනකයා කරකැවෙන්නේ ඒ කණුව වටේ පමණයි. මොකද ඒ ගෙල බැඳ තිබෙන රැහැනේ නැත්තම් දන්වැලේ ප්‍රමාණයට පමණයි ඊට පස්සේ එහි ළඟින්නට වෙනවා. ධර්ම ශක්තියෙන්, ඥාන ශක්තියෙන් අපිට යමක් හිතන්න බැරි වුණොත් අපි හිතන්නේ අපේ ඒ හිතේ තිබෙන දැනුමේ පළපුරුදු ස්වභාවයට අනුව පමණයි. ඊට වඩා යමක් හිතන්නට පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය ජනයා පවසන්නේත්‍යයි. එයා දන්න තරම තමයි ඒ. එයාට තියෙන දැනුම අත්දැකීම් අනුව තමයි එයා හිතන්නේ, කියන්නේ, කරන්නේ. නමුත් යම් කෙනෙකුට යහපත් වූ ඉහළ දැනුමක් පවතිනවා නම් ඒක ලෞකික විෂය දැනුම වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනයේ පෙන්වුම් කරන තිලක්ෂණයේ මුල් කොටගත් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණයේ මුල් කොටගත් ඒ වගේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩන මාර්ගයේ ඔස්සේ ඇති කරගත්ත ආධ්‍යාත්මික හෝ ලෝකෝත්තර අවබෝධයක් වෙන්න පුළුවන්. එතකොට දැනුම හා අත්දැකීම් නැතුණාම හිතන්නේ යම් සීමාවක් තුලයි. කියන්නේත් කරන්නේත් ඒ අනුවමයි. දැනුම හා අවබෝධයේ අත්දැකීම් ඔස්සේ යෙහිම් පවත්වා ගන්නකොට හිතන ස්වභාවය බොහොම ගැඹුරුයි. ඒ වගේම කියන ස්වභාවයත් බොහොම තාත්විකයි. කරන ක්‍රියාවන් පවා හැබෑවටම උභයාර්ථය සිද්ධ වෙනවා. තමාට වගේම අන් අයටත් යහපතක් සිද්ධ වෙනවා. මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හෙබි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ මිනිසෙක් හැටියට ඉපදුනා නම් සිතීමේ, කතා කිරීමේ හා ක්‍රියා කිරීමේ යහපත් වූ මානසික ස්වභාවයේ මනුස්සත්වයේ උපරිමය තමයි ඒ දේශනා කළ පෙන්눔 කළේ. ඒ නිසා මිනිසයන් වූ ඔබත් අපත් ඉපදුණු රට හෝ නම් කරගත්ත ජාතිය හෝ කතා කරන භාෂාව හෝ අනුගමනය කරනවා කියන ආගම කියන වචනෙන් මේ කිසිදු වෙනසකින් නැතුව මනුස්සත්වයේ නාමයෙන්
සැපට කැමති දුකට අකමැති කියන තැනකින් ආරම්භ කරලා ජීවිතයේ සැනසෙල්ල සොයන්න තමා තුළින්ම ඒ සැනසෙල්ල මතු කරගන්න අවස්ථාවක් අපට ලබන්න පුළුවන්. මේ වෙනුවෙන් මේ දේශනාවෙහි සුනකේ දන්වලකින් බැඳ උපමා කොට දේශනා කළ සූත්‍ර දේශනාවේ දහම් පෙළක් ඔබට පෙන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට මත්තෙන් හිමිදිරි පාන්දරක නිසා මෛත්‍රිය පුරුදු කරන්නට ආරාධනා කරනවා. මේ ඇහෙනකොට යම් කෙනෙකුට හිතනවද ඊයේ රාත්‍රියේ විඳි දුක් දුම්නස් පසුගිය කාලයේ පුරා විවිධ පුද්ගලයෝ විවිධ සිදුවීම් එක්ක කොහොමද හැබෑවටම අවංකවම මෛත්‍රියක් සිද්ධ කර පතුරවන්නේ මෙත්තාවක් ඇති කරගන්නේ කියලා. ලෙඩ දුක් දි รา ගෙන යාම ඔස්සේ ඕනම මොහොතක් ජීවිතයේ කෙලවර විය හැකිනම් ගත වෙන හැම මොහොතක්ම හිතේ සැනසෙල්ලකින් ගත කළ යුතු නොවේ දැයි ඔබට හිතන්නට මා ඔබටම ආරාධනා කරනවා. බුදුදහමත් අනිකුත් ආගම් අනුවත් මරණින් මතු සිද්ධ වෙන අවස්ථාවක් ගැන පෙන්වා දී තිබෙනවා. කුසල් අකුසල් අනුව මරණින් මතු ජීවිතයේ තීරණය වෙනවා. ඒ බුදුදහම අනුවයි. අනිත් ආගම් අනුවත් මරණින් මතු දුගතියක් හෝ නිරයක් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් ජීවත් වන මේ කාලයේම නැත්නම් මේ ජීවිතේම සුගතිය කියන වචනය හිතින් හදාගෙන මෙලව ජීවිතේම සුගතියක්සේ ජීවත් වන මිනිසයන් අතරින් දෙවියන් හැටියට මතුවී පෙනෙන්නට අපට පුළුවන්කමක් තිබෙනවද කියලා හිතවලට දැනෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මෙත්තා තමාට දක්වන හිතවන්ත භාවය අනුක්‍රමයෙන් පෞල් පරිසරයේ දෙමව්පියෝ සාම්භාර්යා දරුවන් සොහිරු සොහිරියන් ආරම්භ කරලා රටවැසි ගම්වැසි ලෝවැසි සියලු සත්‍යයන් කෙරෙහිම පාත්වා ගන්ට තරම් හිතක් පාත්වා ගන්ට පුළුවනි. නිරන්තරයෙන් පෙන්වා දෙනවා වගේ බාහිර ලෝකයේ නපුරුයි කියලා නරකයි කියලා අපි අන් අයගේ අකුසල ශක්තිය වැරදි හැසිරීම් අපේ ජීවිතයට අනුගත කරගන්නේ ආරූඪ කරගන්නේ නැතුව බාහිර ලෝකයෙන් පරිස්සම් වෙනවා. හැබැයි අපේ සිත මෙත්තාව තුළ පාත්වා ගන්ට හැකියාවක් තිබෙන්න ඕනේ. බාහිර ලෝකේ කටුපිල පතක් මග තියෙනවා කියලා ගල්බොරළු මහමග ගැඩලි ගොඩලි තියෙනවා කියලා ගමන නොයා සිටින්නේ නේ. අපේ ගමන අපි යනවා. උපක්‍රමයක් හැටියට වාහනයක නොවේ නම් සෙරප්පු දෙකක් සපතු දෙකක් පැලඳගෙන යනවා. බාහිර ලෝකයෙන් පරිස්සම් වෙන්න ඕනේ. එහෙත් ඒ කටුපිල ඇන ගන්න ඕනේ නේ. ඒ වගේම බාහිර ලෝකයේ තිබෙන විපත් වලට අපි හසු වෙන්න ඕනේ නේ. පරිස්සම් වෙනවා. හැබැයි හිත සුවපත් කරගෙන ජීවිතය පවත්වා ගන්න තරම් හැකියාවක් පවතින්න ඕනේ. බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන මෙත්තා කියන තමාට දක්වන හිතවන්ත භාවය වගේ සියලු ලෝවැස්සන්ටම සියලු සත්‍යයන්ටම යහපතක් වේවා කියන අදහස ඊටාම සුන්දරයි. ඒ සෝවත්තිකෝ ඊටාම සුවදායි. ප්‍රීති ගමනියෝ නිරාමස ප්‍රීතියෙන් සුවපත් අපේ සිත ගත සුවපත් කරන අදහස් පෙළ හැබෑවටම අවංකව හිතලා බලමු. අපට බැරි කමක් නැහැ පින්වත්නි. පොදුවේ සමස්තයක් වශයෙන් මා මෙන්ම සියලු දෙනාම සියලු මිනිස්සෝම සියලු සත්වයෝම සුවපත් වේවා කියන අදහස අපිට බැරි කමක් නැහැ. මේ දිනවල අපේ රටේ පවත්නා දුක් දුම්නස් කරදර මේ සියල්ල බැහැර වෙලා රටටම ශාන්තියක් වේවා කියන තැනක හිත පතුරවන්න තරම් අපි කාටවත් බැරි කමක් නැහැනේ. ඒක උතුම් මනුෂ්‍ය භාවයක්. මනුෂ්‍ය භාවයේ උතුම් ලක්ෂණයක්. අන්නේ මෙත්තාව මෛත්‍රිය නිරන්තරයෙන් පුරුදු කරාම ආශිර්වාදයක් හිතේ බලය ශක්තියක් වගේම අපි එකට එකතු වුණත් දුකක් කරදරයක් තිබෙන තැනකදී පවා අන්නයට උදව් උපකාර කරගෙන දුකෙන් නිදහස් වෙන්න දුකක් හැටියට නොව සැනසෙල්ලක් හැටියට පාත්වා ගන්නට ජීවිතයේ යථා ස්වභාවය මේ නොවේද කියලා කලක සැප කලක දුක් කලක ප්‍රශංසා තවත් කලක නිന്ദා කලක යස තවත් විටක අයස මේ ආදී වශයෙන් ජීවිතයට මුහුණ දෙන්න අපේ සිත සකස් වෙන. ඒ නිසා හැමතෙම මෙත්තා ජීවිතය තුළ පුරුදු කරගෙන මෛත්‍රියෙන් ලෝකයේ දෙස බලන්න අපි පුරුදු පුහුණු වෙමු. මේක උතුම් මනුෂ්‍යත්වයේ උතුම්ම ලක්ෂණයක් හැටියට පුරුදු කරමු. හොඳයි, ගද්දුලබද්ද සූත්‍ර දේශනාවට අනුව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉපදෙමින් මරණයට පත්වෙමින් යන ගමන ගැන අපි තේරුම් ගන්න ඕනේ. කුසල් අකුසල් අනුව මේ ගමන තීරණය වෙනවා. කුසලය එනම් ලෝභ දෝෂ මෝහ සංසිඳවගෙන අලෝභ අදෝෂ අමෝහ ඔස්සේ අපේ සිත පාත්තන්න පුළුවන් නම් එතන වැඩින්නේ කුසලය. එහෙත් වැඩිපුරම ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ආග්‍රහණ
දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසෙන් සිතුවිලි වශයෙන් අපි කියන්නේ ජීවත් වෙනවා කියලා, අරමුණු ගන්නවා කියලා. නැත්තම් ඔබ කියන්නේ විඳිනවා කියලා, ජීවිතේ පවත්වනවා කියලා. අන්න එතකොට එහිදී අප අලෝභ, අදෝස, අමෝහ වශයෙන් හිත පවත්වන්න පුළුවන් නම් එතන කුසලයේ සකස. එහෙම නැතුව ලෝභ, දෝස, මෝහ වශයෙන් සකස් වුණොත් අකුසලයේ සිද්ධ වෙන්නේ, පව් සිද්ධ වෙන්නේ. දැන් සම්මත ලෝකයේ තුල අපිට සමහර අවස්ථාවන් වලදී ආසාව කියන එක, ගැටීම කියන එක නිරන්තරයෙන් අත්දකින්න දෙයක්. සම්මත ලෝකයේ තුල සමහර විටක දැන් ආසාව කියන එක ඉගෙන ගන්න, රැකියාව, ජීවිතය පවත්වන්න, දියුණු වෙන්න කැමැත්තක් පවතින්න ඕනේ. නමුත් මෙතෙන්දී බුදුදහම තුල පෙන්වම් කරන්නේ සියල්ල හටගත් වගේම නැතිව යන නිසා, කිසිවක් ස්ථිර සදාකාලික නොවන නිසා ඔබ කායික වාසික සංවරය නම් වූ සීලයේ පිහිටලා. ඉතින්දි හැඳින්නුවා ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර, බොරු කීම්, මදයට, ප්‍රමාදයට හේතු වන මත් වතුර, මත්ද්‍රව්‍ය වැනි. මෙන්න මේ දේවල් වලින් වැළකීලා කැමැත්තෙන්, ඕනෑකමින්, බලවත් වූ වීරියෙන් ඉගෙනීම, රැකියාව, ඔබේ පෞල් ජීවිතය, ගේදොර, ව්‍යාපාර, යුතුයකම් මේ සියල්ල සිද්ධ කරන්න. එහෙතර පදනම සකස් කොට තියෙනව මොකද්ද? කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. හටගත්තු වගේම නැති වෙලා යනවා. ඒක තමයි යථා ස්වභාවය. මම මගේ කියලා පාත්තන මේ කයෙහි සල්ප වූ යමකවත් හැබැයි අයිතියක් මට පවතින්නේ නැහැ. මොනතරම් සැපෙන් ඉන්නවා කිව්වත්, මොන විදිහේ ලෙඩ දුක් මේ ශරීරය තුල ඇති වෙයිද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කොරෝනා උවදුරත් එක්ක අපිට හොඳින්ම දැනුණනේ. ඉතින් මේ ඔස්සේ අපි සම්මත ලෝකයේ තුල ඔබ කියපු අර ආශාව කියන එක පවත්වන, හැබැයි පදනම තියෙන්නේ හිතෙන් දැඩිව ගන්නෙ නෑ මමයි මගේ කියලා. නැත්තම් පස්පව් දස කුසල් කරමින්, ප්‍රාණඝාත කරමින්, සොරකම් කරමින්, බොරු කියමින්, වැරදි ලෙස ඉන්ද්‍රියන් සතුට කරමින් මේ වගේ දෙයින් මම යමක් හොයන්න, මම මේ සතුට වෙනවා, දියුණු වෙනවා කියන තැනකට උත්සාහ කරන්නේ නේ. මොකද සියල්ල හටගත් වගේම නැති වෙලා යනවා. අන්න ඒ තමයි සම්මත ලෝකයේ තුල ඔබ කියන කැමැත්ත, ඇලීම, දියුණු වෙන්න තියෙන කැමැත්ත ආදි වශයෙන් පවත්නවා. පදනම සකස් කොට තිබෙන්නේ, සකස් වෙලා පවතින්නේ හටගත් වගේම මේ සියල්ල නැතිව යනවා කියන ලෝකයක් තුළ. දැන් තමන් ඒ ලෙස කටයුතු කරනකොටත් අකමැති තැන ගැටින් ඇති වෙන්න පුළුවන්. දැන් දෙමව්පියෝ, දරුවෝ, ස්වාමි භාර්යා, සොහොයුරියන් අතර නම් පෞල් පරිසරය තුළ අකමැති අරමුණත් එක්ක ඔබ කියන තරහ ගත්ත, කේන්ති ගියා, කෑ ගැහුවා, මේ දේවල් ඇති වෙන්න පුළුවන්. හැබැයි මොහොතකින්, ටික වෙලාවකින් සංසිඳිලා වරද සිද්ධ වෙච්ච තැන කාගෙන් නමුත් ඒක හදාගෙන, පිළි අරගෙන, ඉවසීමෙන් සමාව දීලා අපි නැවත නැගී හිටින්න ඕනේ. ඒක ඊටාම් සරල කරුණක්නේ. ඇයි තරහ ඔළුවේ තියාගෙන යන්නේ? ওই තරම් තරහ හිතේ පදිංචි කරගෙන ඉන්නේ ඇයි? ඒක ඔබටත් හොඳ නෑ, මටත් හොඳ නෑ. ඇයි තරහින්ම වෛරයෙන් ජීවත් වෙන්නේ? අඩුපාඩු ඕන කෙනෙකුගෙන් ඇති වෙන්න පුළුවන්. අපි ඒව හදාගමු. සමාව දෙන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. අඩුපාඩු නැති ජීවිත හොයන්න බෑනේ. සමහර රහතුන් වහන්සේලාගේ ජීවිතවල පවා, සියලු කර්ම ෂේ කරපු උතුමන්ගේ ජීවිතවල පවා සංසාරගත අඩුපාඩු තිබුණ පුරුද්දක් වශයෙන් මේ විදියට හිතලා ඒ මොහොතේ ඇතිවෙච්ච තරහව, ගැටීම කියන දේවල්, සම්ඩු දබර කියපු දේවල් පවා සංසිඳව ගන්න පුළුවන්. ඒ සම්ඩු දබර කරලා ජීවිත විපත්ති කරගෙන අව්‍යාවද පරිහරණය කරන්න ගියොත් නම් මහ විපතක් වෙන. අන්න එවැනි තැනකට යන්නේ නැතුව මුල් අවස්ථාවේදීම ඒවා සංසිඳව ගන්න, ජීවිතේ වටිනාකම, උතුම්කම, මේ දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතේ වටිනාකම, උතුම්කම තේරුම් අරගෙනම අප විසින් කටයුතු කළ යුතුයි. මේ තමයි බෞද්ධ දර්ශනයෙන් නිරන්තරයෙන් පෙන්වුම් කරන්නේ. දැන් සරල නිදසුනක් ගත්තොත් පින්වත්නි, ගුණබර අම්මා කෙනෙක්, අපච්චි කෙනෙක්, දරුවෙක්, පොඩි දරුවෙක් හෝ ලොකු දරුවෙක් වෙන්න පුළුවන්. වැරද්දක් කරනකොට පෙන්වලා දෙනවා. ඒ දෙමව්පියන්ගේ අත්දැකීම් අනුව. එතකොට දැන් දරුවන්ට සමහර විටක Taman නිවැරදි කියලා යන් දේවල් කරුණාවෙන්, මෛත්‍රියෙන් කතා කරන්න, පෙන්වුම් කරන්න පුළුවන්. හැබැයි දෙමව්පියන්ට වැටහෙනවා නම් මේගොල්ලෝ අනවබෝධයෙන් ඒ අය වැරද්ද බව දැනත් ඒකම කරනවා කියලා සරකල්ල කියන්න පුළුවන්. සරකල්ල කියන්න පුළුවන් තද වචනෙන්. හැබැයි හිතේ පවතින්නේ ලිංගතුකම, කරුණා වෙන්න පුළුවන්. මේ අය මේ විදියට සරකල්ලා හරි කියලා, තදින් කියලා හදාගත්තේ නැත්නම්, වරදෙන් වළක්ව ගත්තේ නැත්නම් මහ විපතක් වෙනවා. මේ අය කෙරෙහි පවතින්නේ ලිංගතුකමක්, ආදරයක්, කරුණාවක්. නමුත් මේක හදාගන්න ඕන නිසා, මේ අය නිවැරදි කරගන්න අවශ්‍ය නිසා තමයි මේ තදින් කතා කරන්නේ, තරහක් පෙන්눔 කරන්නේ කියලා. හැබෑවටම හිතේ තරහක් වගේ එන්නත් පුළුවන්. හැබැයි ඒක රඳා පවතින්නේ.
නෙළුම් පතේ වැටිච්ච දිය බිඳුවක් වගේ ලිස්සල යනවා. තරහ එතනින් ඉවත් වෙලා යනවා. මේ විදියට සාමාන්‍ය ලෝකයේ ඇතිවෙන ආසාවන් හා ගැටීම් නැත්නම් ලෝභ දෝෂ පවා ධර්මානුකූල අවබෝධයට එනකොට මෝහයෙන් බැහැර වෙලා අමෝහයෙන් යුක්තව විද්‍යාවෙන් යුක්තව ඒවා සංසිඳව ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ ටික අවබෝධ කරගත්තේ නැත්නම් පදනමම සකස් වෙලා තියෙන්නේ දැනුම තිබුණට හට අරගෙන නැතුව යනවා කියලා නෑ. මේවා මගේමයි. කොහොම හරි ලබන්න ඕනේ. ඇස් දෙක පියවෙන්න ඉස්සෙල්ලා මේ ඇස කන ආදී ඉන්ද්‍රියන් සතුට කරන්න ඕනේ. දවසක් හරි මේවා ලබාගෙන ජීවිතය පාත්තන්න ඕනේ. එතකොට අනුන්ට මොන වුණත් කමක් නැහැ කියන තැනකටත් හිත එනවා. හිරි ඔතප් දෙක පාපයට අවබෝධයෙන් ඇති ලැජ්ජා බය ඒ දෙක නැති වෙලා යනවා. Taman දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හිතෙන් බැහැර වෙලා ගිහිල්ලා. මේ ජීවිතේ කෙටි කියන එක ඒකත් ඉවත් වෙලා ගිහිල්ලා. මැරෙනකොට මේ ඔක්කොම දේවල් දාලා යන්න වෙන්නේ. බාහිර වස්තු පමණක් නෙමෙයි. තමන්ගේ ශරීරය පවා මෙලව තබලේ යන්ට වෙනවා කියන එක මේ සියල්ලම අමතක වෙලා මෝහයටපත් වෙලා අවිද්‍යාවෙන් යුක්තව කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරන සත්‍යයන්ගේ අපි ගමු මිනිස්සුયો කියලා මෙතන මිනිස්යන්ගේ මේ ජීවිතයේ දුක්ඛ දෝමනස්සවල ඉවර වීමකුත් ඇත්තේ නැහැ. හිතුනට ඒ අයට එහෙම කරන අයට මම කොහොම හරි ගහනකොට ගහලා හරි බයිනකොට බැනලා හරි මේ විදියට ජීවත් වෙලා හරි රහසේ හරි මේ දේවල් මට ඕන දේවල් කරගෙන කළා කිව්වට ඒ ඇවතුම් පැවතුම් නිසා බියෙන් ඉන්නේ, සැකයෙන් ඉන්නේ, තරහෙන් ඉන්නේ, ශෝකයෙන් ඉන්නේ, පෞල් පරිසරය තුල පවා අවිශ්වාසයෙන් ඉන්නේ. මොන වෙලාවෙ විපතක් කරදරයක් ඇති වෙයිද කියලා ඒ බය තියෙනවා. නීතියට මේවා හසු වෙයිද කියලා මහ බයක් තියෙනවා. නිදාගන්නේ නැහැ. නින්දට ගියා සිහිනෙන් බය වෙලා නින්දෙන් පිබිදෙන්න පුළුවන්. ආහාර ගත්තත් ඒකේ හැබෑ රසයක් දැනෙන්නේ නැහැ. සතුටක් කියලා කියාගෙන හිටියට හැබෑවටම දුකක් නේද විඳින්නේ කියලා ඒ අයම මේක අහලා තේරුම් ගන්න ඕන. ඒ නිසා අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ නැත්තම් අවිද්‍යාව තුලම හිටියොත් කවද මෙලව ජීවිතේත් අප්‍රමාණ දුකක් විඳිනවා. මරණයටපත් වෙන්න වෙන්නේ මහා දුකකින් බයකින් ගිනිදල් දකිනවා වගේ මරණින් මතු හරියට ඔසවාගෙන ගිහිල්ලා බිමින් තබනවා වගේ සතර පාය තැනක ඉපදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න වෙනවා. ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ටිකක්වත් කැඩපත ඉදිරියට ගියාට පස්සේ මූණේ පෙනුම පරණය ගැන නෙමෙයි. හැබැයි මිනිස්සෙක් වුණා නේද කියලා හිතලා බලලා සැනසෙන්න. ඔබට අපට ජීවිතේ දීපු අම්මා තාත්තා දෙස බලන්න ජීවිත සිටිනවනම් නැත්තම් ඒ ගැන හිතන්න. ඔබ හා සමග ජීවත් වෙන දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා ආදී වශයෙන් ජීවිතය ගැන දකින්න. ඕනෝන් කෙරේ මූණ දෙස බලන්න. මේ සියල්ල අපිට ලැබුණේ මනුෂ්‍ය ජීවිතයත් එක්කනේ. මනුෂ්‍ය ජීවිතයේ බැහැර වෙල සතර පාය ඉපදුනොත් මේ කිසිවක සම්බන්ධයක් නැහැ. අපි හා සමග ජීවත් වෙන මේ තිරිසන් අපාය ගැන අපිට පේනවනේ. නයි පොළොංගුන්ගෙන් ඉඳලා ජීවිතය ගැන ගැඹුරින් දකින්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයේ උතුම්කම අපිට තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න විශාල උපාධියක් ඕන කියන අදහස නෙමෙයි. 6-4 තේරෙන අවස්ථාවේ පටන් පුංචි දරුවෙකුගේ ඉඳලා ඒ දරුවට වැටහෙන ආකාරයෙන් ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අනුක්‍රමයෙන් තේරුම් කළ දෙන්න පුළුවන්. පුංචි දරුවෙකුණත් පුතේ දුවේ ඔබට දැන් ගැහුවොත් ඔබ කැමති නැහැ ඔබට රිදෙනවා. එහෙමනම් අනිත් අයටත් ඒ වගේ. නිසා කාටවත් ගහන්න බනින්න එහෙම කරන්න එපා. ඒ අයත් කැමති නැහැ ගහනවට බයිනවට ඒ අයටත් රිදෙනවා. මේ වශයෙන් ආදී වශයෙන් පොඩි දරුවගේ ඉඳලා අනුක්‍රමයෙන් අපිට මේ දේවල් පුරුදු කළොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උගන්වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මුදිතා නම් අන්නගේ දියුණුව දැකලා සතුට වෙන ගතිය. අපි දියුණු හිතේ ඇති කරගත්තු දියුණු තත්ත්වය අපි උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ. ධෛර්යයෙන් කටයුතු කරන්න ඕනේ. අඩුපාඩු තියෙනම් හදා ගන්න ඕනේ. අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කළ යුතු නෑ. යම් කෙනෙක් හිතන්න පුළුවන් ඒ අය වැරදි කළනේ ඒ සැපත ලබාගෙන තිබෙන්නේ. වැරදි කළ සැපත ලබාගෙන තිබෙනෝ නම් ඒ අය ඒකට මුහුණ දෙන්න වෙනවා. මෙලෝ වශයෙන් උත් නීතියට එසේ සිද්ධ වෙනවා නම් නීතියට මුහුණ දෙන්න වෙනවා. සාංශාරික වශයෙන් උත් අකුසල කර්මවලට ඒගොල්ලෝ මුහුණ දෙයි. නමුත් අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා කරමින් සිට අපි දුක් විඳින එකේ තේරුමක් නෑ. අපි අපේ අඩුපාඩුකම් හදාගෙන ධෛර්යයෙන් යුක්තව කටයුතු කළාම ලද සැපතෙන් සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මුදිතාව, උපේක්ඛා. දුක සැප දෙකම දුක් සැපේදී තණ්හා මදමාන දිට්ඨියටපත් වෙන්නේ නැතුව දුකේදී හඬා වැළපෙන්නේ නැතුව අපිට හැකි දුකක් නම් නැවත ප්‍රතිසංස්කරණය කරගන්න, නිවැරදි කරගන්න අපිට පුළුවන්. මේ ලෙසින් මේ යහපත් වූ ගුණධර්ම ජීවිතයට පාත්තගත්තම
අන්න එතන දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ උතුම්කම කුමක්ද කියන එක අපිට වැටහෙනවා. මේ මාර්ගයට ආවේ නැත්තම් අවිද්‍යාවේ සිටින්නේ. අවිද්‍යාවේ සිටින අය ලෞකික වශයෙන්ුත් මෙලොව වශයෙන්ුත් මරණින් මතු ජීවිතේනොත් අනමතග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බාකෝටින පඤ්ඤායති. කෙලවරක් දකින්ට නැති පූර්වාන්තය සොයන්ට අපහසු මේ දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳින්න වේවි. ඉතින් කවුද දන්නේ කොහොමද දැකලා තියෙනවා කියමින් ප්‍රශ්න කරමින් සිටිනවට වඩා ධර්මානුකූලව හිතලා බලන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් තර්ක කරමින් සිට හොඳින් යහපත් වූ අවතුම් පැවතුම් වලින් ගැලවෙලා නරක ජීවිතයට පාත්තන්ට උත්සාහ ගන්නවට වඩා අපේ හිතවලට දැනෙන මේක යහපතයි කියලා දැනෙනවා නම් ඒ මාර්ගයට සම්බන්ධ වීම, ඒ මාර්ගය අනුගමනය කිරීම ලෝකේ අපි කවුරු නමුත් අනුගමනය කළ යුතු කරුණක් බව ඊටාම පැහැදිලි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත්නි මේ ටික තේරුම් අරගෙන අපි ජීවිතේ පැවැත්වුවේ නැත්තම් එනම් විද්‍යාවට පැමුණුනේ නැත්තම් සිනෙරු පර්වතය, මහමේරු පර්වතය විනාශ වේවි, දැවිලා යාවි, නැති වෙලා යාවි. ඒක දකින්න පුළුවන්. ඒ වගේම මහා පොළව විනාශ වෙලා යනවා, දැවිලා යනවා, නැති වෙලා යනවා. ඒක දැක ගන්න පුළුවන්. ඒ වගේම මහා සාගරය සිඳී යනවා, වියකී යනවා, විනාශ වෙලා යනවා. ඒකත් දැක ගන්න පුළුවන්. එහෙත් අවිද්‍යාවෙන් යුක්තව සිතන කියන කරන මේ සත්‍යයන්ගේ දුකෙන් නිදහස් වීම, දුක කෙලවර කිරීම පිළිබඳව නම් දැක ගන්න පුළුවන් කමක් නැහැ කියලා. දැන් මෙතන ගැඹුරින් අපි දැකගත යුතු තැන. දැන් මේ අද මේ දේශනාවෙහි අපි නිතර සඳහන් කළ විද්‍යාව, අවිද්‍යාව කියන වචන දෙක. විද්‍යාව කිව්වේ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධය ඇති කරගෙන සම්මත ලෝකයේ තුල මම මගේ කියලා පැවැත්වුවත් පරම සත්‍ය වශයෙන් මේ කිසිවක් මගේමයි මමමයි ස්ථිරයි සදාකාලිකයි කියලා හිතෙන් දැඩිව ගන්නෙ නෑ කියන උපාදානය කරන්නේ නෑ කියන අවස්ථාව විද්‍යාව. අවිද්‍යාව කියන තැන ඒ අවබෝධය නෑ. ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් ගන්න අරමුණු තමන් ප්‍රිය නම් ඒකට ඇලෙනවා බැඳෙනවා. ඒක කොහොම හරි ගන්න ප්‍රාණඝාත සොරකම් ආදී වශයෙන් පස්පව් සිද්ධ කළා හෝ ඒක ලබන්න හිතනවා. අකමැති නම් හොඳටම ගැටෙනවා. තරහව, වෛරය, අමනාපය, සණ්ඩුදබර විතක ජීවිත හානි පවා සිද්ධ කරමින් ඒ විපත්ති වලට එන්න පුළුවන්. අවිද්‍යාවටපත් වුණාම මෙලවට තමන්ව බිහි කරපු අම්මා අප්පච්චි පවා අමතක වෙලා යයි. ගහන්න බයින පවණක් නෙමෙයි ඒ අතගේ ජීවිත පවා විනාශ කරන්න පුළුවන්. සරල ලෙස ගත්තොත් මොනතරම් කරුණෝ හිත වලට නගා ගන්න පුළුවන්ද? විවිධ හේතු කියලා පින්වත්නි මොනතරම් නපුරුකම් කරන පිරිස් සිටින්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන්. විවිධ හේතු කිව්වත් ඔය හේතු ඔක්කොම ලෞකිකයි. සියල්ල ඕනම මොහොතක අත්හැර දාලා යන්න වේවි. යනවා කියන්නේ දෙපයින් යන ගමනක් නෙමෙයි. විඥානයේ බැහැර වෙලා යාවි. එතකොට ඔය හේතු වලින් හදාගත්ත මේ කරුණෝ කියලා ඒව නිර්ර්ථකයි. ඒ නිසා ධර්මානුකූල මෙනෙහි කරනකොට අපි අපේ සිත පුරුදු කරන්න ඕනේ හැම හේතුවක්ම තමන්ගේ සැනසෙල්ලටත් හැකිතා දුරට අන්‍යයන්ගේ සැනසෙල්ලටත් උපකාර වන හේතු කොටසක් ඇති කරගන්න පුළුවනි නම් ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ. කොහොමද මම හැකිතා දුරට අන්‍යයට කරදරයක් බාධාවක් නැතුව ජීවිතය පවත්වන්නේ? ඒ වගේම අන්‍යයටත් කරදරයක් බාධාවක් නොවන ආකාරයට ජීවිතය පවත්වන්නේ? මෙන්න මේ ලෙසින් සිතන්න පුළුවන්. කතා කරන්න හැසිරීමත් ඒ වගේ. පින්වත්නි ඔබට හිතනවද මෙහෙම දේශනා කරනකොට ওই වගේ අය අද අඩුයි නේද කියලා? සමාජයේ වැඩිපුරම හිතන කියන කරන විදිය නපුරුයි කියලා ඔබට සමහර විටක හිතෙන්න පුළුවන්. වැඩි පිරිසක් කතා කරන පින්වත්නි කුඩා ඇලදොල හඬ නගාගෙන කඩාගෙන වැටෙනවා. හැබැයි මහා ගංගා ජලාශ නිශ්චලව සාන්තව ගලාගෙන යනවා. සත්පුරුෂ මිනිස්සු බොහෝම ඉන්නවා. ඒ අය අපිට පේන්නේ නැත්තේ සාන්තයි, නිශ්චලයි. දැන් මේ දහම් කතාව අහන ඔබ වැනි පිරිසක් හිතලා බලන්න. ඔබ ඇසුරු කරන පිරිස් අතර කොයිතරම් පිරිසක් ඉන්නවද සත්පුරුෂ ලෙස ජීවිතය පවත්වන, දඬම්බර ගති පවත්වන්නේ නැති, හැකිතා දුරට අනුන්ට උදව්වක් උපකාරයක් කරන්න කැමති, පෞල් පරිසරය තුල සැනසෙලිමත් වූ ජීවිතයට කැමති මොනතරම් පිරිසක් ඉන්නවද? ඒ නිසා සමස්ත සමාජයේම නරක වෙලා නැහැ. අපිට පේනවා සුදු වස්ත්‍රයේ කළු බිඳුවක් ඉක්මනින්ම පේනවා වගේ ඒ දේවල් මතුවලා පේනවා. එහෙත් තවමත් වැඩි පිරිසක් අපට ධර්මයේ තුල එකතු කරගන්න, ඒ අය ඒට යොමු කරගන්න පුළුවන් යම් තැනකට දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙලා කියලා ඔබට පේනවා සමහර කටයුතු වලදී. නමුත් ඒ වගේම ඕනේ නම් එකතු කරගත්තොත් එහෙම දහස් ගණන් පිරිස ධර්මයේ තුලත්, මනුස්සත්වයේ තුලත්,
අන්නයට උදව් උපකාර කිරීම තුලත් ඒ වගේම එකතු කරගන්න පුළුවන්. එකතු කරගත්ත පිරිස් සතුටින් සමගියෙන් එකතු වෙලා යහපත පිණිස කටයුතු කරන පිරිසක් බවට පත් වුණොත් අන්න එතන විද්‍යාවට යොමු වෙනවා. ධර්මයේ තුල ඒ නිසා අවිද්‍යාව තුල සිටින තාක්කල් මේවා මගේය. මේ රූපය, මේ වේදනාව, මේ සංඥාව, සංකාරය කිව්වේ අරමුණු, මේ විඥාණය, මේ සිත, මේ ඔක්කොම මගේ, මට ඕන විදියට පාත්ත ගන්න පුළුවනි කියලා තැනක හිතුවොත් ඒක අවිද්‍යාව. එහෙම හිතනකොට ඊළඟට අපි යොමු වෙන්නෙම කෙසේ හෝ මම මගේ කරගෙන මගේ සිත සතුටු කරන්න ඕන කියන තැනයි. කෙසේ හෝ කියනකොට නිතර සඳහන් කළා වගේ ප්‍රාණඝාත, සොරකම් ආදී වැරැද්දක් ඔස්සේම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපේ හිත පුරුදු කරාම සම්මත ලෝකයේ තුල මේ කිසිවක් මගේ වෙන්නේ, ස්ථිර වෙන්නේ, සදාකාලික වෙන්නේ. මේ කයත් ප්‍රසන්නව, පිරිසිදුව, නිරෝගීව ඔබ නම් ප්‍රසන්න ඇඳුමෙන් සරසාගෙන කටයුතු කරනවා. එහෙත් තමන් උසස් කළ අනිත් අය පහත් කරන තැනකට යන්නේ නැහැ. සැප දුක් මධ්‍යස්ථ විඳින්, සැප දුක් මධ්‍යස්ථ විඳින් ධර්මානුකූලව දකින්න, සැප පරිහරණය කරනවා. හැබැයි තණ්හාවෙන් බැහැර වෙලා. දුක්ඛ හඬන්න වැළපෙන්න නෙමෙයි. මධ්‍යස්ථ හිතත් ඒ වගේ. ඒ වගේම සංඥා සලකුණු සකස් කරනකොට අප ජීවිතයේ අතහාර්ථය දැකලා සලකුණු ගන්න සම්මත ලෝකයේ තුල හට අරගෙන බිඳී නැතිව යන ලෝකයක් තුල මායාවකට හසු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම සංඛාර අරමුණු කුසල් මගටම යොමු වෙන යමක් හිතන්න කියන්න පුළුවන් සිතුවිලි පාත ගන්නවා. විඥාණය කියන තැන මගේ සිත හැකිතාක් දුරට සත්පුරුසයි කියලා තමාටම හිතෙනකොට ඒ අනුව කියන කරනකොට ඔබේ gederීම පින්වත්නි ඇහි මගේ හිත පැත්තකින් තියලා මහත්යගේ හිතත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් සත්පුරුෂ හිත. මගේ හිත පැත්තකින් තියලා දරුවගේ අම්මගේ ජීවිතයේ හිතත් එක්ක ජීවත් වෙන්න පුළුවන් සත්පුරුෂ කරුණාවන්ත හිත. ওই විදියට දැනෙනවනම් දරුවන්ට දෙමව්පියෝ ගැන මගේ දෙමව්පියෝ අහිංසකයි සත්පුරුෂයි කියලා. දෙමව්පියන්ට දරුවෝ ගැන හිතනවනම් අපේ දරුවෝ අපිටම පිනකට ලැබිච්ච දරුවෝ සත්පුරුෂ විදියට හිතන ගුණ යහපත් දරුවෝ කියලා. ඔය විදියට කල්යාණමන්තයෝ බාහිර පරිසරය තුලින් අපිට දැනෙන්න ඕනේ. මේ විදියට ධර්මයට හිතන්න බැරි පුළුවන් කමක් ලැබුණේ නැත්නම් අපි සීමාවකට කොටු වෙනවා. හරියට අර දන් වලින් රැහනකින් බැඳපු කණුවක හරි ගහක හරි සුනකේ වගේ ඒක වටේම කරකැවෙමින් ඉන්නවා. විතක සතුටු වෙනවා, විතක හඬනවා, වැළපෙනවා, මම මගේ කරගන්නවා, හිතෙන් දැඩිව අල්ල ගන්නවා. ඒව වෙනස් වෙනකොට මට මොකද වුනේ කියලා නැවත කෑ ගහලා අඬනවා, නැවත සතුටුයි කියලා හිතනවා. ඒක කොහොම හරි ලැබුව දෙයක් වුණාට කමක් නැහැ කියලා හිතනවා. ඔය අවිද්‍යාවෙන් බැහැර වෙලා ධර්මානුකූලව හිතලා විද්‍යාව නම් වූ හටගස් සියල්ල වෙනස් වෙන ලෝකයේ තුල සම්මත ලෝකයේ තුල මම මගේ කියලා උත්සාහයේ අදිෂ්ඨානයේ ධෛර්යයෙන් ලෝකයේ සුවපත් වූ ජීවිතයක් ගත කරනවා. ඕනම මොහොතක් අවසන් මොහොත වුණත් අත්හරිනවා කියන වචනෙන් හිතෙන් ඒ දේ පිළි අරගෙන ජීවිතය ගැන දකින්න පුළුවනි කියන තැනකට හිත සකස් කරන්න තරම් පුළුවන්කමක් තිබෙන්න ඕනේ. මෙන්න මේ අදහස තමයි දන්වලකින් බඳිනා සුනකියුගේ කතාව උපමා කරගෙන අපේ හිත මායාවකට හසු වෙලා අපි අපේම හිත ළඟ හිර වෙලා ලෝකයේ හොඳින් දකින්න, හිරු එළිය දකින්න කවුලියෙන් උත්සාහ කරනවා වගේ කටයුතු කරන්නේ නැතුව ජීවිතය පැවැත්වුවොත් මායාකාරී ලෝකයේ තුල මම මටම අපි අපටම රැවටිලා දුක්ඛ දෝමනස ඔස්සේ ජීවිතය ගත කරලා අවසානයේ කලුරිය කරන්ට වෙන්නේ කඳුළු පිරිදෙන තිකුණේ. එහෙම නොවෙන්න පින්බර උදෑසනක මුලින්ම ආරාධනා කළා වගේ මෛත්‍රියෙන් යුක්තව ජීවිතය පවත්වලා ආරම්භ කළා. ඔබ පෞල් පරිසරය තුළ සැනසුණු හිතකින් ආරම්භ කරලා බාහිර ලෝකයේ හා සමගින් ජීවිතය පාත්තන්ට ආරාධනා කරනවා. ඇති වී තිබෙන දුක්ඛ දෝමනස්වලට අපි ඉවසීමෙන්, කරුණාවෙන් අන්නයට උදව් උපකාර කරගෙන සමාහිත හිතකින් මුහුණ දීලා ගැටලු විසඳගෙන දුර්ලභ ලැබූ මනුස්ස ජීවිතෙන් උතුම් ප්‍රයෝජන සලසා ගන්නට උත්සාහ ගනිමු කියන ආරාධනාව සමගින් ඔබ හැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැමතෙම උතුම් ධර්මාබෝධයෙන් වේවායි ඊ타ම කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි. සමාජ සංගායනා